රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා විධිමත් නිර්ණායක සකස් කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වෙයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාව නැංවීමේ නිර්දේශ සෞඛ්‍ය ඇමති වෙත. 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර නැතැයි අධ්‍යාපන ලේකම් අවධාරණය කරයි. දේශීය දැනුමෙන් කොළඹ වරායේ නැගෙනහිර ජටිය සංවර්ධනය කිරීමේ වෘත්තීය සමිති යෝජනාවලිය වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත. යුක්‍රේන සංචාරකයන් රැගත් 11 වන යානය දිවයිනට. දකුණු ඉන්දියාවේ සිට මෙරටට මද්‍රව්‍ය සැපයූ ප්‍රබල ජාවාරම්කරුවන් 2 දෙනෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවට. දකුණු ආසියාවේ රටවල් 4කට ඉන්දියාවේ කොවිඩ් එන්නත පරිත්‍යාගයක් ලෙස ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන මාස 18 වැනිදා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී ඊට අදාළ පාර්ලිමේන්තු පනතේ විධිවිධානවලට අනුකූලව නිර්ණායක නිශ්චිතව නොතිබීම නිසා පනතේ විධිවිධාන අනුව මෙම නිර්ණායක සකස් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම නිර්ණායක ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. එමෙන්ම මැතිවරණ කාර්යයන් සඳහා මේ වසර වෙනුවෙන් දේශපාලන පක්ෂ වෙත වෙන් කර දී ඇති ලකුණු හා දේශපාලන පක්ෂ වෙත මෙතෙක් වෙන් කර දී නොමැති ලකුණු වෙන්වෙන් වශයෙන් රජයේ ගැසට් පත්‍රයේ පාල කරනු ඇත. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සඳහා නිර්දේශ ලබා ගැනීමට පත් කළ පංචපුත්කල කමිටුවේ යෝජනා හා නිර්දේශ අතුරත් වාර්තාව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නරච්ච මහත්මිය වෙත බාර දීම අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. කෙටිකාලීන හා දිගුකාලීන පියවර රැසක් සමග නිර්දේශ 36කින් එම වාර්තාව සමන්විතයි. මෙම රෝහලේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද සෞඛ්‍ය ඇමතිවරයට උපදෙස් ලබා දී තිබුණි. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පත් කළ කමිටුවේ අධ්‍යයනයකින් පසු කොවිෂීල්ඩ් එන්නත මෙරට හදිසි භාවිත සඳහා අනුමත කර ඇතැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසයි. මෙම එන්නතට එංගලන්තයේ සෞඛ්‍ය සේවාවල අනුමැතියද ලැබී තිබේ. මේ වැක්සින් එක මුලින්ම නිෂ්පාදනය කරලා දෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් ඇස්ට්‍රාසෙනිකා ආයතනයත් දෙක එකතු වෙලා. ඊට පස්සේ තාක්ෂණික උපමාරුවක් කරලා තියෙනවා සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයත් එක්ක ඉන්දියාවේ. එතනින් පස්සේ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය ඒ නිෂ්පාදනය කළා නැවතත් අර මුල් එන්නතට හා සමාන බව පරීක්ෂණාත්මක ඔප්පුවෙන් පස්සේ එංගලන්තයේ MHRA කියන ආයතනය, ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වගේ එංගලන්තයේ තියෙන ආයතනයෙන් ලැබිලා තියෙනවා හදිසි භාවිතය සඳහා අනුමැතියක්. ඒද පාදක කොටගෙන NMRA නැත්නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව මේ හොඳින් අධ්‍යයනය කරලා ඒ ලබා දුන් නිර්දේශද භාවිතා කරමින් පාදක කොට ගනිමින් අපි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දින හදිසි භාවිතා අනුමැතිය සඳහා අනුමැතිය ලබා දුන්නා. කොවිඩ් එන්නත කොවිෂීල්ඩ් කියන එන්නත ඉන්දියාවෙන් ආනයනය කර මේ රටේ ජනතාව සඳහා පාවිච්චි කිරීම. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වල 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඒ පාසල්වලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාවේද වෙනසක් සිදු කර නොමැත. දරුවන්ට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ තබා නොමැත. ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් වැඩි පිරිසක් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා තිබුණත් ගෙවුණු වසර 5 තුළ පාසල්වල ක්‍රියාත්මක වූ බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කර නොමැත. පාසල්වල පන්ති ප්‍රමාණය හෝ පන්තියකට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණයද අඩු කිරීමට තීරණයක් කර නැතැයි ඔහු කියයි. මේ පිළිබඳ සියලු තොරතුරු අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් බලාගත හැක. අභියාචනා ඉදිරිපත් කිරීමට පෙබරවාරි 15 වෙනිදා සිට මාසයක කාලයක් ලබා දී තිබේ.
විදේශ සංචාරකින් මෙරටට ගෙන්වීමේදී සංචාරක කොරිඩෝ සකස් කිරීම ඵලදායී පියවරක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මාචාර්ය සුරංග සිල්වා මහතා පවසයි. නවතම උපක්‍රම යොදා ගනිමින් ජනතාවට තර්ජනයක් නොවන ආකාරයට සංචාරක බුබුලු නිර්මාණය කිරීම වැදගත් වේ. එවිට එම බුබුලු තුළම සංචරණ ක්‍රියා ආදියද සිදුවේ. හෙළවෙදකම හා නවීන තාක්ෂණය වැනි දෑද සංචාරක ආකර්ෂණය සඳහා යොදාගත යුතුය. සංචාරකයා තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිළිගැනීමක් ඇති කළ යුතුයයි ඔහු කියා සිටී. මේ අතර ගුවන් තොටුපළ යළි විවෘත කිරීමත් සමගම සංචාරකින් දිවයිනට පැමිණෙමින් සිටී. කටුනායක හා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වලින් ඔහු රටට ඇතුල් වූහ. ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය රටවලින් සංචාරකින් පැමිණි අතර යුක්‍රේන සංචාරකින් රැගත් 11 වන ගුවන් යානයේද අද මත්තලට පැමිණියේය. යුක්‍රේනයේ ස්කයිඅප් යානයකින් පැමිණි 104 දෙනෙකු එම පිරිසට ඇතුළත් වූහ. ඒ අතරම මෙරට සිට යුක්‍රේන සංචාරකයෝ 148 දෙනෙක් එම ගුවන් යානයෙන්ම යළි සිය රට බලා පිටත්ව ගියහ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. දකුණු ඉන්දියාවේ සිට මෙරටට මද්‍රව්‍ය සැපයූ ප්‍රබල ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඉන්දිය පොලිසියේ අත්අඩංගුවට පත්වෙයි. මොවුන් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉරානය සහ ශ්‍රී ලංකාව සම්බන්ධ මද්‍රව්‍ය ජාලයක කොටස්කරුවන් බව ඉන්දිය මද්‍රව්‍ය නාශකංශය පවසයි. ඉකුත් නොවැම්බර් මාසයේදී රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමක යුත් හෙරොයින් කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් ට්‍රෝලර් යාත්‍රාවක තිබී සොයා ගැනුණි. ඒ සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වූයේ මෙම දෙදෙනා අදාළ ජාවාරම මෙහෙවා ඇති බවයි. එම් නවාස් සහ මොහමඩ් අෆ්නාස් අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙන්නායිහිදීය. දීවර යාත්‍රා යොදා ගනිමින් මොවුන් මද්‍රව්‍ය ජාවාරම කර ඇත. බිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර 52,548ක් දක්වා හිල ගොස් තිබේ. අද තවත් ආසාදිතයින් 346 දෙනෙකු හඳුනා ගැනුණි. මේ අතර කොවිඩ් දෙවන රැල්ල ඇතිවීමෙන් පසු මෙරට වෛද්‍යවරුන් 100කට පමණ වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී කීවේය. මෙවන විටත් 40 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටී. මූලාශ්‍රය සොයාගත නොහැකි අයුරින් දිනෙන් දින රෝගීන් වාර්තා වන බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය. මේ අතර කොවිඩ් එන්නත ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සකස් කර ඇති ගිවිසුමට අදාළව වැඩිදුර පැහැදිලි කිරීමක් තමන් වෙතම කරන්නයි නීතිපති දප්පුලද ලිවේරා මහතා අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දුන්නේ. අදාළ ගිවිසුමේ ඇති අඩුපාඩු හේතුවෙන් එවැනි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. අද පෙරවරු 9 සිට ඉරිදා පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා හෙට පෙරවරු 9 සිට ඉරිදා පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. කොළඹ 1, 2, 3, 7, කොළඹ 8, 9, 10, 11 සහ කොළඹ 12 යන ප්‍රදේශ සඳහා එම කාලයේදී ජල සැපයුමක් සිදුවේ. ප්‍රවීණ ජනමාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාස ශූරීන් අද අවහව ප්‍රාප්ත විය. එවකට යුනිවර්සිටි ඔෆ් සිලෝන් යනුවෙන් හැඳින්වූ කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1945 දී සිංහල හා ඉංග්‍රීසි භාෂා උපාධිය ලබාගත් ඔහු 1949 දී මාධ්‍යවේදියෙකු ලෙස ලේක් හවුස් ආයතනයට සම්බන්ධ විය. මෙරට මාධ්‍ය අධ්‍යාපනය ආරම්භීමට ඔහු පුරෝගාමී චරිතයක් විය. කැලණිය, කොළඹ හා විවෘත විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය උපාධි පාඨමාලා සැකසීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය ඉමහත්ය. මෙරට ප්‍රථම විදේශ විත්ති විචාරකයා ලෙසද ඒ මහතා ගෞරවාදරයට පාත්‍ර විය. ගෞරව සම්මාන රැසකින් දේ මහතා පිදුම් ලබා තිබේ. එතුමා වෙනුවෙන් ගෙනෙන සටහනයි මේ. දිවි සැරියෙන් සමුගත් ආචාර්ය එඩ්වින් ආරියදාස ශූරීන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු මෙන්ම පරිසරවේදියෙකු ලෙස රටට විශාල කාර්යභාරයක් ඉටු කළේය.
1922 වසරේ ගාල්ල උණුවටුනේදී උපත ලැබූ ඔහු දේවතුරේ ඉංග්‍රීසි පාසලෙන් මෙන්ම ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරයෙකි. මම ගැමි ගෙදරකයි උපත ලැබුවේ. ඒ උපත ලැබුවේ පවුලක බාලයා හැටියට. මගේ වැඩිමල් සහෝදරයන් 3 දෙනෙක් හිටියා. අක්කන්ලා දෙන්නයි මම තමයි බාලයා. ඒ බාලයා හැටියට මට ඒ කුඩා කාලයේදී ලැබුණු ආදරය වැනි ආදරයක් වෙන අනික් දරුවෙකුට ලැබුණද කියලාත් මට සැකසහිතයි. විවිධ සම්මාන 300කට අධික සංඛ්‍යාවක් ලබා ඇති මහතා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විද්වතෙකුද විය. 1985 වසරේදී එතුමා රචනා කළ සිනමා ලිපි කෘතිය සිංහල සිනමා ඉතිහාසය සහ විචාරය පිළිබඳ රචනා වූ වැදගත් කෘතියක් ලෙස සැලකේ. මෙරට ජනමාධ්‍ය විෂය ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ එඩ්වින් ආරියදාස මහතා ඊට අදාළ ග්‍රන්ථ ගණනාවක්ද රචනා කළේය. ජන විඤ්ඤාපනය ලෙස sannivedana විෂය හැඳින් වූ 1960 දශකයේ එය ඉගැන්වූ මෙරට ප්‍රථම ආචාර්යවරයා වූයේද ඒ මහතායි. බටහිර රටවල ආභාෂයෙන් බිහි වූ sannivedana විෂයට පාරිභාෂිත වදන් එක් කිරීමටද එඩ්වින් ආරියදාස මහතා පුරෝගාමී විය. සමීප රූප, සජීවීකරණය හා අන්තර්ජාලය වැනි වදන් හඳුන්වා දුන්නේ ඒ මහතාය. සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් මෙරට sannivedana සාහිත්‍ය වෙනුවෙන් එතුමා කළ මෙහෙවර අනූපමේය වෙයි. මේ එතුමා පිළිබඳ නිර්වචනයක යෙදෙන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා. එඩ්වින් ආරියදාස මහතා ශ්‍රී ලංකා සමාජයට සිටි ඉතාම ඉහළ ගණයේ බහුශ්‍රත විවිධ විෂයන්හි පැතිරි දැනුමක් තිබුණු ජනමාධ්‍යවේදියෙක්, බුද්ධිමතෙක්, චින්තකයෙක්. වත්මන් ජනමාධ්‍යකරුවන් බොහෝ දෙනෙක් එතුමාගෙන් විශේෂයෙන් මාධ්‍ය අධ්‍යාපනය ලබා තිබෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාල ගණනාවක ජනමාධ්‍ය පාඨමාලා සම්පාදනය කරලා තියෙන්නේ එඩ්වින් ආරියදාස ශූරීන්ගේ සහභාගීත්වය ඇතිව. එඩ්වින් ආරියදාස මහතා අතිශය කරුණාවන්ත, දයාබර, සෙනෙහසින් පිරි උතුම් මිනිසෙක් ලෙසයි මා දකින්නේ. දෙස් විදෙස් තොරතුරු සමග මහජන සේවා කාර්යභාරයකට ප්‍රවේශ වන්නට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් එතුමා ජීවිතයේ දිගු කලක් වෙන් කළේය. ලෝකීය සැනකින් තරණය කරන්නට ඇති හැකියාව විදහා පාමින් එතුමාගේ දැනුම හා ආభాෂය දෙස් විදෙස් ජනතාවට නිරතුරු එක් කළේ ගුවන්විදුලිය හරහායි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සාතිශය සංවේගය අපි එතුමන්ට පුද කර සිටිමු. ප්‍රමුඛතම පුවත මීළඟට. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍යා ඔය මැතින් ඉස්සරහට යන්න. මේ මල්ලික් යන්න ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීමට හෝ විකිණීමට සූදානමක් නැතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා අවධාරණය කරයි. එහි ආයෝජනයක් පමණක් සිදු කරේ. වරාය වෘත්තීය සමිතිය මේ සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා වරාය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද දහවල් බහර දුන්නේය. දේශීය දැනුම් යොදා ගනිමින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම එය යෝජනාවලට ඇතුළත්ය. එම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩල අනු කමිටුවටද බාර දීමට නියමිතයි. කොළඹ වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය කරන වූ සේවකයින් සඳහන් කළේ තමන් උද්ඝෝෂණය කරන්නේ රජය පෙරලීමට නොවන බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙන්න ආරිය කිරි එක්ක හරිම රහට කිරිතේ එකක්. තේකොළ සීනි ඔබ කැමති පදමට දාගෙන 100% එළකිරි වලින් නිපදවන ආරිය කිරි සමග නියම කිරි තේකක සුමිහිරි රසය ඔබත් විඳින්න. ආරිය කිරි. මොනරාගල දිස්ත්‍රික්කයේ වීගොවිතන සඳහා පොහොර බෙදා දීම අවසන් අදියරේ පවතී. දිස්ත්‍රික්කයේ අනෙකුත් අතිරේක භෝග හා වැවිලි භෝග සඳහාද පොහොර අවශ්‍යතාව සපුරා ඇත. මොණරාගල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව විකුද්දා රැසී මේ පිළිබඳව සාකච්ඡා කළේය.
දෙසුරුකේ ඉරිඟු බගාවට සේනා දළබුවන්ගෙන් හානි සිදු වී ඇතත් එම අස්වැන්නට විශාල බලපෑමක් කෙල්ල කර නොමැති බවද මෙහිදී හෙළිවිය. ආර්ය කිරි දඹදිව වන්දනා කොරෝනා උවදුර දුරු වූ වහාම ඇරඹෙන ආර්ය කිරි දඹදිව වන්දනාව සඳහා 2021 වසරට 48 දෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ 60ක් මීළඟ වාසනාව ඔබටයි. ඔබත් ආර්ය කිරි පැකට්ටුවේ මුද්‍රිත නිල් පැහැති ලාංඡනය කපා ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනේ සහ දුරකථන අංකය පැහැදිලිව ලියා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහයි People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තම රටට කොවිඩ් එන්නත් ලබා දීම සම්බන්ධයෙන් බංග්ලාදේශ අගමැති ෂේක් හසීනා මහත්මිය ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී මහතාට ස්තුතිය පළ කරයි. ඉන්දියාව එන්නත් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් ත්‍යාගයක් ලෙස බංග්ලාදේශයට පිරිනමා තිබේ. කොවිෂීල්ඩ් එන්නත මෙසේ ලබා දී ඇත. ලබන 25 සහ 26 වන දිනවලදී එම තොගය සම්පූර්ණයෙන්ම බංග්ලාදේශයට ලැබීමට නියමිතයි. බංග්ලාදේශයට අමතරව එන්නත් මිලියනයක් ඉන්දියාව නේපාලයට ප්‍රදානය කළේය. එමෙන්ම භූතානයට එන්නත් 1,50,000ක්ද මාල්දිවයින්ට එන්නත් ලක්ෂයක්ද පිරිනමා තිබේ. චීනයේ රන් පතලක සිරවේ සිටින කම්කරුවන් 11 දෙනා මුදා ගැනීමට තවත් සති 2ක පමණ කාලයක් ගතවනු ඇතැයි චීන මුදා ගැනීම් කණ්ඩායම් පවසයි. පොළොවේ සිට මීට 600ක පමණ ගැඹුරු ස්ථානයක ඔවුන් සිරවේ සිටී. එම ස්ථානයට ආහාර ඖෂධ ලබා දීමට කුඩා සිදුරක් තනා තිබේ. පතලේ පිටවීමේ දොරටු සියල්ල පස්වලින් වැසී තිබීම නිසා නවතම දොරටුවක් තැනීමට ඉංජිනේරුවන්ට සිදු වී තිබේ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රන්න ආයුර්වේද මධ්‍යස්ථානය ආයුර්වේද රෝහලක් ලෙස වැඩිදියුණු කිරීමට රජය ක්‍රියා කරයි. ඒ සඳහා රුපියල් කෝටි 8ක් වැය කෙරේ. මෙවසරේදී යෝජිත දෙමහල් ගොඩනැගිල්ලේ පහතමාල ඉදිකිරීමට සැලසුම් කර ඇත. ප්‍රදේශයේ ප්‍රජා සෞඛ්‍ය කාර්යයන් වඩා පුළුල් කිරීමට එම රෝහල යොදා ගන්නා බව ඒ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඩී.කේ. උදේනී මහත්මිය පවසයි. ක්‍රීඩා පුවත්. ඉන්දියාවත් සමග ලබන මාසයේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ මුල් තරඟ දෙකෙන් එංගලන්ත පිලේ ජොනි බෙයාස්ටෝ, සෑම් කරන් සහ මාක් වුඩ් ඉවත් කර තිබේ. ඔවුන් විවේක ගන්වා ඇත. ඒ වෙනුවට ජොෆ්රා ආචර්, බෙන් ස්ටොක් සහ රොරි බර්න්ස් කණ්ඩායමට එක් කර ඇත. ශ්‍රී ලංකා සංචාරයෙන් පසු එංගලන්ත කණ්ඩායම ඉන්දියාව බලා පිටත් යාමට නියමිතයි. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන මාස 18 වෙනිදා පැවැත්වෙයි. ඒ සඳහා නිශ්චිත ස්ථානයක් මෙතෙක් තීරණය කර නොමැත. ඉකුත් වසරේ තරඟාවලිය පැවැත්වුවේ එක්සත් අරාබි එමිරාජ්‍යයේදීය. මෙවර තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වීම අපේක්ෂාවයි. මෙවන විට කණ්ඩායම් නියෝජනය කළ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් රැසක්ම එම කණ්ඩායම් වලින් නිදහස් කිරීමටද ක්‍රියා කර තිබේ. ස්ටීව් ස්මිත්, ග්ලෙන් බැක්ස්වෙල් සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයෝද ඒ අතර වෙති. ව්‍යාපාරික පුවත්. ස්ලිම් SME Grand of the Year 2020 ලෝකඩ සම්මානය වෙබ් තීන්ත නිෂ්පාදන ආයතනය හිමි කර ගනී. එම නිෂ්පාදන සිදු කරන ලේටෙක්ස් ලංකා ඉන්ටර්නැෂනල් ආයතනය දිවයිනේම බෙදා හරින්නන් සහ නිෂ්පාදකවරුන් අතරින් හොඳම ශ්‍රී ලංකා පාරිභෝගික සම්මානය හිමි කර ගැනීමද විශේෂත්වයකි. මෙම සම්මානවල අද සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලයාගේ අද 199 සීමාව ඉක්මවා ගියේ. ඒ අනුව රුපියල තවත් පහළට ඇද වැටුණි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතකය අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 194.31ක් විය.
ඒ විකුණුම් මිල රුපියල් 199.18කි. මීට පෙර ඉකුත් වසරේදීද ඩොලරයට සාපේක්ෂව රුපියලගේ අවස්ථා දෙකකදී මෙවැනි අගයකින් පහළ ගියේ. මේ මාස 1 වෙනිදා සිට 19 වෙනිදා දක්වා ඩොලරයට සාපේක්ෂව රුපියල 3.7කින් අවප්‍රමාණය විය. ඉන්දිය රුපියලට සාපේක්ෂව 3.8කින් අවප්‍රමාණය වී තිබේ. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. නැගනීර සාවුව පළාත් තුළ වැසි සල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබර්ගම පළාතේත් කළුතර ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා විධිමත් නිර්ණායක සකස් කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වෙයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාව නැංවීමේ නිර්දේශ සෞඛ්‍ය ඇමති වෙත. 6 වන ශ්‍රේණියට සිසුන් අතුරත් කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර නැතැයි අධ්‍යාපන ලේකම් අවධාරණය කරයි. දේශීය දැනුමෙන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමේ වෘත්ති සමිති යෝජනාවලිය වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත. යුක්‍රේන සංචාරකයන් රැගත් 11 වන යානය දිවයිනට. දකුණු ඉන්දියාවේ සිට මෙරටට මද්‍රව්‍ය සැපියූ ප්‍රබල ජාවාරුම්කරුවන් 2 දෙනෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවට. දකුණු ආසියාවේ රටවල් 4කට ඉන්දියාවේ කොවිඩ් එන්නත පරිත්‍යාගයක් ලෙස ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන මාස 18 වෙනිදා. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට.